नमो बुद्धाय 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 नमो बुद्धाय। साधु 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 පන්සිල් සමාදන් වෙන්න මාත් සමගම නමස්කාරය කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. පංචශීලය සමාදන් වෙන්න කියන්න. මම සතුම් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට
සැමදා මහා සංඝ සරණ යමි. නමස්තේවා තුනුරුවනට සැමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දිනේ මේ ස්වාක්ඛාත ඒ දායකත්ව ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ ඒ උපන්දිනය සමරන නවෝත් හරිදු සහ අංජලි බණ්ඩාර යන දෙපළට සෙත්පතා නොම්බර 11 ජනපදයේ මීගහතැන්න යන ලිපිනේ පදිංචි පින්වත් සන්ධ්‍යා කුමාරි මහත්මිය ඇතුළු මේ පින්නතුන් හැම දෙනාම එකතු වෙලා. ඉතින් පින්වත්නි, ඔබ බොහොම සතුටු වෙන්න. ඔබ මේ මෙලොව යහපත පිණිස පවතින, පරලොව යහපත පිණිස පවතින, බොහෝ දෙනාගේ සැපේ පිණිස පවතින, බොහෝ දෙනෙකුට ගුණධර්ම දියුණු කරගන්නට උපකාරී පිණිස පවතින දෙයක් තමයි ඔබේ ජීවිතේ රැස් කරගන්නේ. තමයි ධර්ම දානමේ පින. ඉතින් පින්වත්නි, බොහෝ දෙනෙක් දැන් ඔබ මේ දායකත්වයේ දරද්දී බොහෝ දෙනෙක් මේ බණ අහලා ජීවිතේ සුන්දර කරගන්නවා, යහපත් කරගන්නවා. ඉතින් ඒක නිසා පින්වත්නි, මේ ලෝකේ බුද්ධ කියන වචනයත් ලෝකේ අහන්න නැති කාලයක් එනවා. ධම්ම කියන වචනයත් ලෝකේ අහන්න නැති කාලයක් එනවා. සංඝ කියන වචනයත් මේ ලෝකේ අහන්න නැති කාලයක් එනවා. එතකොට මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් මේ ලෝකේ අහන්න නැති කාලයක් එනවා. ඒතර පින්වත්නි, අපිට දුර්ලභ ලැබුණු මනුස්ස ජීවිතේ අපි භාග්‍යතුන් වහන්සේ සරණ ගියොත් ඒක අපිට ලැබෙන විශාල ලාභයක්. ඒ ධර්මයේ අපි සරණ ගියොත් ඒක අපේ ජීවිතේ ලැබෙන විශාල ලාභයක්. ඒ ශ්‍රාවක මහා සංඝරුවන් අපි අවබෝධයෙන් යුක්තවම සරණ ගියොත් ඒක අපි මේ මනුස්ස ජීවිතේ කරගන්න විශාල ආයෝජනයක්. තෙරුවන් සරණ යනවා කියන එක. ඒක නිසා පින්වත්නි, අපිට මේ දුර්ලභ ලැබුණු මනුස්ස ජීවිතේ අපි භාග්‍යතුන් වහන්සේ සරණ යන්න මහන්සි වෙන්න ඕනි. භාග්‍යතුන් වහන්සේ ගුණ වශයෙන් අඳුනාගෙන, ධර්මයේ ගුණ වශයෙන් අඳුනාගෙන, ශ්‍රාවක සංඝරුවන් ගුණ වශයෙන් අඳුනාගෙන අපි තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ටික ආරක්ෂා කරගෙන පොයට උපෝසතේ රකින්න මේ මනුස්ස ජීවිතය අපිට ගත කරන්න ලැබුණොත් අපි ඒක මනුස්ස ලෝකේ කරගන්න විශාල යහපතක්, විශාල ලාභයක්. ඉතින් ඒක නිසා පින්වත්නි, මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේලා හැමදාම පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වීම දුර්ලභයි. කල්ප ගානකටත් බුදුරුන්ගේ පහළ වීම මේ ලෝකේ දුර්ලභයි. ඒතර ඒ දුර්ලභ ලැබුණු බුද්ධ ශාසනයක තමයි අපිට බුදුරජාණන්සේගේ ධර්මය අහන්න ලැබෙන්නේ. ඒක නිසා පින්වත්නි, මේ දුර්ලභ ලැබුණු බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අන් අයට අහන්න සලස්සලා ඔබත් මේ ධර්මය අහලා ඔබ මේ කරගන්න විශාල පිනක්. ඉතින් පින්වත්නි, ඒක නිසා මේ බුද්ධ ශාසනයක මේ විදිහට පින් කරගන්න ලැබීම කියන්නේ විශාල ලාභයක්. මොකද පින්වත්නි, මේ ධර්ම දානි කියන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දන් පරඳවා ධර්ම දානි දිනනවා කියලා බුදුරජාණන්සේ වදාළේ. ඔබත් ධර්ම දානට සම්බන්ධ වෙනවා, අපිත් ධර්ම දානට සම්බන්ධ වෙනවා. නේද? දැන් ඔබ බොහෝ දෙනෙකුට ධර්මයේ අහන්න සලස්සනවා. ඒතර බලන්න පින්වත්නි, මේකේ පින අපිට ඒකාන්තයෙන්ම සැප විපාක ලැබලා දෙනවා. දැන් බුදුරජාණන්සේ වදාළේ, භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය අහන්න ඕනේ කියලා භික්ෂුන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා අනේ ස්වාමීනි බණ ටිකක් කියන්න කියලා වාඩි වෙනවනම් එයා ඒ වෙලාවේ ඉන්නේ ප්‍රඥාව වැඩෙන ප්‍රතිපදාවේ කියනවා. ප්‍රඥාව දිනු වෙන ප්‍රතිපදාවේ කියනවා. එතකොට අනිත් අයටත් බණ අහන්න සලස්සනවා කියන්නේ නේ, තමන්ගේ ප්‍රඥාව දිනු කරගෙන කොච්චර උපකාර වෙනවද නේද පින්වත්නි. ඉතින් ඒක නිසා පින්වත්නි, මේ බුද්ධ ශාසනයෙන් අපිට සකසලා පින් කරගන්න පුළුවන්. ඔබ මේ කරන පින ගැන ඔබ සතුටු වෙන්න. තමනුත් පින් කරගන්නවා, අන් අයටත් පින් කරගන්න උපකාර කරනවා, අන් අයටත් බොහෝ ධර්මය අහන්න සලස්සලා බොහෝ පිනක් රැස් කරගන්නවා. සමහර අය ඉන්නවා පින්වත්නි, එක දහම් පදයක් අහලා, එක ධර්ම දේශනාවක් අහලා ජීවිතය හදාගත්ත අය ඉන්නවා. අරක බොනවන නතර කරපුවා ඉන්න ඕන තරම්. එතකොට ප්‍රාණඝාතය කරන නතර කරපුවා ඕන තරම් ඉන්නවා. ඒක නිසා පින්වත්නි, මේ ධර්ම දාන මේ පින අපිට කරගන්න ලැබීම විශාල ලාභයක්. ඉතින් පින්වත්නි, මේකයි මම කිව්වේ, අපිට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ අපි භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා, ධර්මයේ සරණ ගිහිල්ලා, ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගිහිල්ලා පින්වත්නි වාසය කළොත්, අපිට බුදුරජාණන්ගේ ධර්මය අසමින් අපි වාසය කළොත්, අපි මනුස්ස ජීවිතය අපි ලොකු කුසලයක් අපේ ජීවිතේ එකතු කරගන්නවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනාවක් තියෙනවා, මේක හරිය ලස්සනයි. භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ ආජාඤ්‍ය සූත්‍රය කියලා අංගුත්තර නිකායේ මේක තියෙන්නේ. ආජානී අස්සයා ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනාව.
කියන්නේ ආජානීය අස්සය උපමා කරලා දේශනා කරන මේ ධර්මයේ හැසිරෙන කෙනාගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්වත්නි සවැත් නුවර වැඩෙද්දී බුදුරජාණන් දේශනා කරන මහණෙනි රජුරුවන්ගේ සොඳුරු ආජානීය අස්සයා අංග 8කින් සමන්විතයි කියනවා. මේ රජුරුවන්ගේ සොඳුරු ආජානීය අස්සයා අංග 8කින් යුක්තයි කියනවා. ඒ අංග 8කින් යුක්ත මේ අස්සයා ආජානීය අස්සයා රජුට සුදුසුයි කියනවා. රජුරුවන්ගේ පරිහරණයට යෝග්‍යයි කියනවා. රජුරුවන්ගේ අංගයක් කියන ගණයට වැටෙනවා කියනවා. මේ ආජානීය අස්සයා. ආජානීය කියන්නේ ශ්‍රේෂ්ඨයි කියන එක. උතුම් කියන එක. ඉතින් බුදුරජාණන් දේශනා කරන තුරු මේ ආජානීය අස්සයා පින්නත් මේ වහගෙන ඉන්න ආජානීය අස්සයා මේ රජුරුවන්ට ඒ කාලේ අනිවාර්ය අංගයක් රජුරුවන්ගේ සේවයට සුදුසුයි කියනවා. ඉතින් බුදුරජාණන් දේශනා කරන මහන්නේ මෙහිලා රජුගේ සොඳුරු ආජානීය අස්සයා මව්පිය දෙපාර්ශ්වෙම සුජාතයි. යම් දිසාවක අන්‍ය සොඳුරු ආජානීය අස්සය උපදිත් නම් ඒ දිසාවේ තමයි කියන උපදින්නේ. එතකොට මේ ආජානීය අස්සයා මව්පිය දෙපැත්තෙම සුජාතයි කියන. සුජාතයි කියන්නේ හොඳ උපතක් ලැබලා. අම්මගේ පැත්තිනුත් පිරිසිදුයි තාත්තගේ පැත්තිනුත් සුදුසුයි. ආජානීය. කලවම් වෙලා නැහැ පෝනියොත් එක්කවත් එහෙම කලවම් වෙලා නැහැ. අම්මගේ පැත්තිනුත් ආජානීය පියාණන්ගේ පැත්තිනුත් ආජානීයයි. ඒතර ආනේ සොඳුරු උපතක් කියන මේ ආජානීය අස්සයට තියෙන්නේ. ඒතර මේ ආජානීය අස්සයා මව්පිය දෙපාර්ශ්වෙම සුජාතයි කියනවා. යම් දිසාවක සොඳුරු ආජානීය අස්සය උපදිනවද එහි කියන උපදින්නේ. පින්වත් මේ ගොඩාක් වෙලාවට මේ ආජානීය අස්සය උපදින්නේ මෙහි උපදින්නේ නැහැ. දැන් ඔබ දැකලා තියෙනවද ආජානීය අස්සය? අපි දැකලා නැහැ. ජම්බුද්දීපේ උපදින්නේ. දැන් ආජානීය පුරුෂයෝ ජම්බුද්දීපේ උපදින්නේ ඉන්දියාවේ. දැන් ওই සමහරු කියන්නේ මේ ලංකාවේ පහළ වෙලා කියලා. නෑ ලංකාවේ පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ජම්බුද්දීපේ මධ්‍යම දේශයේ. එතකොට ආජානීය ඇත්තු ආජානීය අස්සයෝ පසේ බුදුරජාණන් වහන්සේලා ආජානීය පුරුෂයෝ මේ මනුස්ස ලෝකෙ මෙහි පහළ වෙන්නේ නැහැ. ජම්බුද්දීපේ පහළ වෙන්නේ. ඒතර බලන්න එනවා ආජානීය අස්සයෝ පහළ වෙන්නත් විශේෂ තැනක් තියෙනවානේ. ඉතින් බුදුරජාණන්සේ වදාලා ආන්නේ යම් දිසාවක ආජානීය අස්සය උපදිනවද අන්නේ දිසාවේ තමයි කිව්වා ආජානීය අස්සයන් උපදින්නේ. මේ ආජානීය අස්සය මව්පිය දෙපාර්ශ්වෙම පිරිසුදුයි කිව්වා. මහන්නේ මෙහිලා රජුගේ සොඳුරු ආජානීය අස්සයා මව්පිය දෙපාර්ශ්වෙම සුජාතයි යම් දිසාවක අන්‍ය සොඳුරු ආජානීය අස්සය උපදිත් නම් ඒ දිසාවේ උපන්නේ වේ. ඉතින් බුදුරජාණන් දේශනා කරන මේ ආජානීය අස්සයාට ඔහුට අමු වේවා වියලි වේවා යම් කිසි භෝජනයක් දෙත් නම් එය නොවිසුරුවා සකසා අනුභව කරයි කියනවා. දැන් මේ ආජානීය අස්සයා හොඳ උපතක් ලැබුව කෙනෙක් ඒක එයාගේ පළවෙනි කාරණේ. මෙයාට මොනවා හරි ආහාරයක් දුන්නොත් අමු තනකොළ ටිකක් දුන්නත් පිටුරු ටිකක් දුන්නත් වියලි දෙයක් හරි තෙත දෙයක් හරි දුන්නොත් එයා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ මට මේ වේලිච්ච දෙයක් දුන්නානේ. මට මේ අමු දෙයක් දුන්නානේ කියලා කල්පනා කරන්නේ නැහැ කියන ආජානීය අස්සයා. ආජානීය අස්සයා ඒක දුන්නාට පස්සේ මොකද කරන්නේ? සකසා අනුභව කරනවා කියනවා. ඒක විසුරුවා ගන්න නැතුව සකසා අනුභව කරනවා කියන ආජානීය අස්සයා. ඒතර බලන්න පින්නති Tamanට කන්ට දෙන දේ ආජානීය අස්සයා විසුරුවා ගන්න නැහැ කියනවා. ඒක හොඳට පිළිවෙලකට වළඳ කනවා කියනවා. ඒ වගේම ආජානීය අස්සයා කල්පනා කරන්නේ නැහැ කියන මට මේ වේලිච්ච දෙයක් දුන්නානේ. අමු දෙයක් දුන්නානේ කියලා. ලැබිච්ච දේ කනවා කියනවා. ආජානීය අස්සයා. ඒක ආජානීය අස්සයාගේ තියෙන විශේෂ අංගයක් කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල අවබෝධ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ රාජකුමාරයෙක්නේ. භාග්‍යවතුන් වහන්සේ දන්නා මේ අස්සයන්ගේ ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි මේ ආජානීය අස්සයා තමන් යම් වෙලාවක මල මූත්‍ර පහ කරාද ඒ මල මූත්‍ර හෙළු තැන ඉඳ ගන්න හරි සැතපෙන්න හරි පිළිකුල් කරනවා කියනවා. මල මූත්‍ර පහ කරගත්ත තැනක ඉඳ ගන්න නැහැ කියනවා. වාඩි වෙන්න හරි මේ ඒ කියන්නේ නිදා ගන්න හරි කැමති නැහැ කියනවා. දැන් බලන්නකො හරක් එහෙමනේ ගොම ගොඩේත් නිදා ගන්නවන්නේ. ගොඩාක් සත්තු මල මූත්‍ර ගොඩේ ඉන්නේ. ගොඩාක් සත්තු මල මූත්‍ර දාගෙන ගොඩක් සත්තු එහෙම තමයි. ඒ වගේම ඒ වගේම ගාගෙන ඉන්නේ. හැබැයි ආජානීය අස්සයෝ එහෙම කැමති නැහැ කියනවා. යම් වෙලාවක මල මූත්‍ර පහ කරාද එතන නිදා ගන්න හෝ ඉඳ ගන්න කැමති නැහැ කියනවා. පිරිසුදු තැනක තමයි කියන ඉන්න කැමති. ඒක ආජානීය අස්සගේ තියෙන අංගයක් කිව්ව බුදුරජාණන් වහන්සේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ආජානීය අස්සයා කීකරුයි කියනවා. ඇසුරට හරිය පහසුයි කියනවා. අනිත් අස්සයන්ව තැති ගන්නන්නේ නැහැ කියනවා. ඒතර මේ ආජානීය අස්සයා හරිය කීකරුයි කියනවා. ඇසුරු කරන්න පහසුයි කියන. දැන් සාමාන්‍ය අස්සයෝ පින්නත්නි එක්ක කකුලෙන් ගන්නවා එක්ක හොම්බෙන් ගනිනවා කිට් වෙන්න දෙන්නේ නැහැ. හැබැයි ආජානීය අස්සයෝ එහෙම නැහැ කියනවා. කීකරුයි කියනවා. ඇසුරු කරන්න හරිය පහසුයි කියනවා. ඒ වගේම Taman එක එකට ඉන්න අනිත් අස්සයන්ව තැති ගන්නවක් නැහැ කියනවා. නැත්නම් සමහර අස්සයෝ ඉන්න අනිත් අස්සයන්ට තින්න දෙන්නේ නැහැ. තැති ගන්නවක් නැහැ කියනවා. ආහනේක ආජානීය අස්සයගේ තියෙන විශේෂ අංගයක් කිව්වා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මේ ආජානීය අස්සයා
තමා තුළ යම් වංචනික භාවයක් තියෙනවද? කපටිකමක් තියෙනවද? ඇද බවක් තියෙනවද? වක්‍ර බවක් තියෙනවද? ආනේ සියල්ල තමන් හික්මවන පුහුණු කරන කෙනාට ප්‍රකට කරනවා කියනවා. එතකොට ඒ සියල්ලම හදන්න පුහුණු කරන කෙනා මහන්සි වෙනවා කියනවා. තමන් ගාව තියෙන යම් කපටිකමක්, වක්‍ර බවක්, ඇද බවක් ඒ සියල්ලම අර පුහුණු කරන කෙනාට පෙන්නනවා කියනවා. දැන් ඔය බුදුරජාණන්සේ කාලේ ඔය එක ජාතක කතාවක තියෙනවා අස්සයන්ව දමනය කරන්න මේ පත් කරන කකුල නොණ්ඩි ගහන කෙනෙක්. ඒ කියන්නේ අස්සයා වඳින්න. ටික කාලයක් යනකොට දන්නේ නැතුව අස්සයා නොණ්ඩි ගහන්න පටන් ගන්නවා. එතකොට මේක හිතා ගන්න අපි බෝසතාණන් වහන්සේ ඒ කාලේ ඉපදිලා ඉන්නවා රජුරන්ගේ ඇමති වෙලා. ඊට පස්සේ වෙද්දු ගෙනල්ලා අර කකුල හොද කරනවා, මේ බෙහෙත් කරනවා කකුල හොඳ වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් වෙද්දු බෙහෙත් කරලා කකුල හොඳ වෙන්නේ නැහැ නේ අස්සයාගේ. ඊට පස්සේ බෝසතාණන් වහන්සේට කියනවා බලන්න මිත්‍රයා මේ බෙහෙත් කරා මේ අස්සයාගේ කකුල හොඳ වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කරලා බලනවා මොකද්ද මේ වුනේ කියලා බලනවා. ඒකට අස්සයා බඳින්නේ කකුල නොණ්ඩි කෙනෙක්, කොර ගහන කෙනෙක්. අස්සයා කල්පනා කරනවා මේ මට මේ පුහුණු වෙන්න තමයි මේ කියන්නේ කියලා. එයාත් අර විදියට නොණ්ඩි ගහන්න ගත්තා. මේ හොඳට ඉන්න අස්සයා. නොණ්ඩි ගහන්න. එයා හිතන්නේ එයාට මේ නොණ්ඩි ගහා යන්න කියනවා කියලා. බලන්න අර අපි එයාලා කියන දේ කරනවා. සත්තුන්ගේ ස්වභාවයක් ඒක. ඉතින් පස්සේ බෝසතාණන් වහන්සේ කිව්වා ඉක්මනට මෙයාව මේ අයින් කරන්න. මේ බඳින කෙනාව අයින් කරලා හොඳ කෙනෙක්, හොඳට ඇවිදින කෙනෙක් පත් කරන්න කිව්වා. එතකොට ඒ හොඳට ඇවිදින කෙනෙක් පත් කරුව ගාම අර අස්සයා එක හදාගත්තා. අස්සයා කල්පනා කරා ඉස්සර නොණ්ඩි ගහුවා. දැන් මෙයා හොඳට යනවා. එහෙනම් මං හොඳට යන්න ඕන කියලා අස්සයා එක හදාගත්තා. බලන්න මේ සත්තුන්ගේ ස්වභාවයනේ. ඉතින් බුදුරජාණන්සේ වදාලා මේක නිසා මේ අස්සයෝ තමන්ගේ වංචනික භාවයක් තියෙනවනම්, කපටිකමක් තියෙනවනම්, ඇද බවක් තියෙනවා, වක්‍ර බවක් තියෙනවනම් ඒක විස්තර ප්‍රකට කරනවා කියනවා. ඒ සත්තුන්ගේ ස්වභාවයක් කියනවා පින්නත්නි. මිනිසුන්ගේ වගේ නෙවෙයි. තමන්ගේ ඇත්ත ස්වභාවය එළියට දානවා. ප්‍රකට කරනවා කියනවා. ඒ ඇත්ත ස්වභාවය ප්‍රකට කරපු ගාම හදාගන්න හරි පහසුයිනේ. හදාගන්න පහසුයි. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා ඒ වගේ මේ ආජානි අස්සය හොඳට බර උසුලනවා කියනවා. ආවාද පිළිපදිනවා කියනවා. අනිත් අස්සයෝ බර උසුලත්තා හෝ නොඋසලත්තා එයින් මට කම් නැත. ආජානි අස්සය කල්පනා කරන අනිත් අය බර ඉස්සවත් එකයි නැතත් එකයි ඒක මට වැඩක් නැහැ කියනවා. මෙහිලා මමම බර උසලමි කියලා සිතක් උපද්දනවා කියනවා. ආජානි අස්සයට මොකක් හරි බරක් අදින්න තියෙනවා. ආජානි අස්සය කල්පනා කරන කෙනා අනිත් අය බර ඇද්දත් එකයි නැතත් එකයි මට ඒකෙන් වැඩක් නැහැ. මෙහිලා මම්ම බර අදිනවා කියලා ඒ කල්පන සිතක් උපද්දනවා කියනවා මම මේ තනියම හරි බර අදිනවා කියලා. ආජානි අස්සය තනියම හරි මම මේක කරනවා කියලා සිතක් උපද්දනවා කියනවා. බලන්න මේ සත්තුන්ගේ ස්වභාවයනේ. ඒකනේ ශ්‍රේෂ්ඨ අස්සයෝ වෙන්නේ. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් දේශනා කරන මේ ආජානි අස්සයා යන කල්ලි ඍජු මාර්ගෙම යනවා කියනවා. මේ ආජානි අස්සයා බැදිවල යන්නේ නැහැ කියනවා. දැන් සමහර අස්සයෝ ඉන්නවා මේ පාරේ යන්න ගිහම කැලේ යදගෙන යනවා කරත්තේ. හරකුත් ඉන්නන්නේ ඒක නිදාගෙන ඔය භාග්‍යවතුන්සේ තව දේශනාවල එහෙම දේශනා කරලා තියෙනවා. ආජානි අස්සයා ඍජු මාර්ගෙම යනවා කියනවා. කැලේ බැදිවල යන්නේ නැහැ කියනවා. යනවා නම් ඍජු මාර්ගෙම යනවා කියනවා. ඒ වගේම බුදුරජාණන් දේශනා කරන මේ ආජානි අස්සයා බලවත් වීරිය තියෙනවා. හොඳට මේ ආජානි අස්සය වීරියවන්තයි. ඒ වගේම තමන්ගේ ජීවිතේ මරණයෙන් නිමවන තෙක් වීරිය කරනවා කියනවා. මැරුණත් තමන්ගේ වීරිය අතහරින්නේ නැහැ කියනවා. ඒ ජාතක කතාවල තියෙන ආජානි අස්සයෝ මැරුණත් තමන්ගේ යුද්ධෙට ගියාට පස්සේ තමන්ගේ වීරිය අතහැරලා නැහැ. ඒක හරියටම හරි බුදුරජාණන් දේශනා කරන ආජානි අස්සය යුද්ධෙට ගියාට පස්සේ ඒ කියන්නේ ආජානි අස්සය තමන්ට කටයුතු යමක් පැවරුවාට පස්සේ තමන්ගේ ජීවිතේ මැරුණත් ඒක කරනවා කියනවා. වීරිය නම් අතහැර ගන්න නැහැ කියනවා. ආජානි අස්සයෝ. ඉතින් පින්වත්නි බුදුරජාණන් දේශනා කරන මහණනි මේ විදියට සොඳුරු ආජානීය අස්සයා මේ අංග 8න් සමන්විත වූයේ රජුරවන්ට සුදුසුයි කියනවා. මේ අංග තියෙනවා නම් එයා රජුරවන්ට සේවය කරන්න සුදුසුයි කියනවා. රජුරවන්ගේ අංගයක් කියන ගණයට වැටෙනවා කියනවා. ඉතින් භාග්‍යවතුන් දේශනා කළා මේ වගේ මහණනි අංග 8කින් යුතු භික්ෂු දැන් බුදුරජාණන් දේශනා කරන මේ භික්ෂුන් වහන්සේලාට ඒතර මේක ධර්මයේ හැසිරෙන අපි හැමෝටම අදාළයි. අංග 8කින් යුක්තයි නම් භික්ෂුවක් ආන්නේ භික්ෂුව ආහුනේයයි කිව්වා. පාහුනේයයි කිව්වා. දක්ඛිනේයයි කිව්වා. අංජලි කරණීයයි කිව්වා. මේ ලෝකෙට අනුත්තර වූ පින් කෙත වෙනවා කිව්වා. භික්ෂුවක් තුළ මේ ගුණධර්ම ටික ඇති කරගත්තොත්. භාග්‍යවතුන් ගුණධර්ම 8ක් දේශනා කරනවා. බුදුරජාණන් දේශනා කරන මහන්නේ මෙහිලා භික්ෂුව සිල්වත් වෙනවා. ප්‍රාතිමොක්ඛ සම්වරෙන් සම්නරුවේ යහපත් ඇවතුම් පැවතුම් ඇතු වසන් වෙයි. අනුමාත්‍ර වූ වරදෙත් බිය දකින්න සුළු සමාදන් වූ ශික්ෂාපදයන්හි සමාදන් වූ හික්මෙනවා කියනවා. ඒතර පින්වත් මේ ශාසනයේ ධර්මයේ හික්මෙන කෙනා මොකද්ද කරන්න ඕනේ? එයාගේ සුන්දර උපත තමයි සීලය. දැන් ආජානි අස්සයාගේ පළවෙනි උපමාව මොකන්ද? එයා හොඳ උපතක් ලැබුවානේ.
සොඳුරු උපතක් ලැබුවනේ පිරිසුදු උපතක්. ආන්නේ වගේ කිව්ව මේ ශාසනයේ ධර්මයේ හැසිරෙන කෙනාට තියෙන සුන්දර උපත තමයි සීලය. මේ සීලය තමයි කිව්ව සුන්දර උපත. එහෙනම් කෙනෙකුට පින්වත් හොඳට සිල්පද දැන් උපසම්පදා ස්වාමීන් වහන්සේනමකට ගොඩාක් සිල්පද තියෙනවා. සාමණේර ස්වාමීන් සිල්පද 10ක් තියෙනවා. මේ පින්තුන්ට සිල්පද 5ක් තියෙනවානේ. සිල්පද 5ක් සමාදන් වෙනවා. පොයට උපෝසතයට 8ක් සමාදන් වෙනවා. ඉතින් මේ සමහරලාට ආජීවටම සීලය සමාදන් වෙනවා. ඒතර පින්වත් මේ සීලය බුදුරයන්සේ වදාලා එයා අනුමාත්‍ර වර්ධි පුංචි දේත් වරද දකිමින් සිල්පද ආරක්ෂා කරනවා කිව්වා. ඒ සිල්පද එයා කඩා ගන්න නැහැ කිව්වා. සිදුරු හදා ගන්න නැහැ කිව්වා. පළුදු කරගන්න නැතුව හොඳට නොකැඩුණු සිදුරු නැති සිල්පද ආරක්ෂා කරගන්නවා කිව්වා. කුඩා වර්ධෙත් බිය දකිමින් සිල්පද ආරක්ෂා කරනවා. දැන් බලන්න පින්වත්නි සිල්පද ටික රකින්නවා කියන්නේ දැන් භාග්‍යවතුන් වහන්සේ වදාලා ගිහි කෙනෙක් පන්සිල් පද පහ රකින්නවනම් එයාගේ ජීවිතේ හැමතිස්සෙම පුණ්‍ය ගංගාවල් 5ක් ගන්නවා කිව්වා. පන්සිල් පද පහ රකින්නවනම් එක සිල්පදයක් රැක්කොත් එහෙනම් පුණ්‍ය ගංගාවක් ගලනවා. ඒතර පන්සිල් පද පහම රකින්නවනම් දැන් සත්තු මරන්නේ නැහැ කියන්නේ සිල්පදයක් රකින්නවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා එයා මේ ලෝකෙට අභය දන් දෙනවා කිව්වා. අවෛරය දන් දෙනවා කිව්වා. නිදුක් බව නිරෝගී බව දන් දෙනවා කිව්වා. එහෙනම් මේ ප්‍රාණඝාතයෙන් වැළකීලා මේ වාසය කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒක මහා දානයක් කිව්වා. ඇයි පින්වත් මේ ලෝකෙට අභය දන් දෙනවනේ. අපි ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා කියන්නේ මේ ලෝකෙට යහපතන්නේ. අපි අනිතයට කරදරයක් නැහැ නේ. අපි සතෙකුට හිංසා කරන්නේ නැහැ නේ. දැන් බලන්න මිනි මරණ කෙනෙක් හිටියොත් මුළු ලෝකෙම බයෙන් ඉන්නේ. හොරකම් කරන කෙනෙක් හිටියොත් ඔක්කොම බයෙන් ඉන්නේ. අනාචාරය හැසුනොත් කොච්චර බයෙන් ඉන්නේ. කරලත් බයෙන් ඉන්නේ. ඊට පස්සේ කරලි ඉවරලත් බයෙන් ඉන්නේ. කරද්දිත් බයෙන් ඉන්නේ. අනාචාරය හැද. ඊනොට බොරු කියනවනේ. දැන් බුදුරජාණන් වහන්සේ බොරු කියන කෙනාට කරන්න බැරි පාපයක් නැහැ කිව්වා. ඒතර මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා දැන් ගෙදර තාත්තා බීලා එනවා. දරුවෝ බයෙන් ඉන්නේ. ස්වාමියා බීලා එනවා බිරිඳ බයෙන් ඉන්නේ. ඇයි මොන ජල්ලියක් කළාද කියලා කවුරු දන්නේ නේ? සමහර වෙලාවට බීලා ඇවිල්ලානේ. ඉතින් ඒතකොට බුදුරජාණන්සේ වදාලා ඒක නිසා මේ පන්සිල් පද පහ රකින්නවා නම් එයාගේ ජීවිතේට පුණ්‍ය ගංගාවල් 5ක් ගලනවා කිව්වා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ සීලය කියන්නේ සොඳුරු උපත වගේ කිව්වා ආජානියස්සයාගේ. දැන් මේ ලෝකේ පින්නත් මේ සීලයට ගෞරව කරන්නේ. කවුරු හරි දුස්සීලයි නම් ගෞරව කරනවද? නෑ බලන්න දුස්සීල කෙනාට යෝජනා කරනවානේ. ඕක දුස්සීලයි කියලා මිනිස්සු බනිනවානේ. දැන් ওই බුදුරජාණන්සේ කාලේ මේක කොච්චර දැන් එක බ්‍රාහ්මණෙක් හිටියා මේ කොසල් රජතුමාගේ හිතවත් බ්‍රාහ්මණයෙක්. මේ ඉතින් ඒ බ්‍රාහ්මණයා කොසල් රජතුමා නිතර මුණ ගැහෙන්න යනවා. කොසල් රජතුමා මෙයාට හරියට ගෞරව කරනවා. හිතවත් සලකනවා. ඉතින් මෙයා කල්පනා කරා මේ කොසල් රජුරෝ මට සලකන්නේ මගේ මේ කියන්නේ බ්‍රාහ්මණකමටද මගේ ගුණයටද එහෙම නැත්නම් මට සල්ලි තියෙන නිසාද එහෙම නැත්නම් මගේ සීලයටද කියලා හොයන්න ඕනි කියලා මෙයා කල්පනා කරා. මෙයා කල්පනා කළා මෙයා මොකද කරේ එක දවසක් කොසල් රජතුමා මුණ ගැහලා එන ගමන් අර රත්තරන් හදන කෙනා ඉන්නවනේ. ඒ කාලේ රන් කහවණු තමයි ගන්නෙ. රත්තරන් තැටියෙන් කහවණුවක් ගත්තා. අර බලාගෙන ඉද්දිම. ඇරින් ගියා. දැන් රජතුමාට හිතවත් නිසා මුකුත් කිව්වේ නැහැ. දැන් රජතුමාගේ හිතවත් බ්‍රාහ්මණයෙක් මුකුත් කියන්නේ තු නිසද්දව හිටියා. රන් කරුවා. දෙවෙනි දවසෙත් රජතුමා හම්බෙන්න ගමන් අරකින් කහවණුවක් ගත්තා අතට. මේ බ්‍රාහ්මණයා අරගෙන ගියා. අරගෙන ගියාට පස්සේ තුන්වෙනි දවසෙත් අර විදියටම ඔන්න කහවණුවක් ගත්තා. ගන්නකොටම මේ අල්ලාගෙන රජතුමා ගාවට එක්කරන ගියා. මෙන්න හොරෙක් හොරෙන් කියලා. ඊට පස්සේ මේ රජතුමා අහනවා බ්‍රාහ්මණතුමනි අයියේ ඔබතුමා මේ කහවණු ගත්තේ? රජතුමනි මම මේ කල්පනා කරේ ඔබතුමා දන්නවා මට ගොඩාක් ධනෙ තියෙනවා. මේ ඔබතුමා මට මේ සලකන්නේ මගේ සීලයටද එහෙම නැත්නම් මගේ මේ තියෙන මේ ප්‍රසිද්ධ බවටද කියලා මම මේ බැලුවේ මගේ බ්‍රාහ්මණකමද සලකන්නේ නැත්නම් මගේ සීලයටද මේ කට්ටිය සලකන්නේ කියලා මම චෙක් කරා කිව්වා. මම පරීක්ෂා කරා කිව්වා. ඒතර මොකේද සලකලා තියෙන්නේ? සීලයටනේ. ඇයි දැන් සීලයෙන් දැන් හොරගම් කරපු ගාම ඇල්ලුවානේ. රජතුමා ගාවට අරන් ගියානේ. කිව්වා රජතුමනි ඒක නිසා කොසල් රජතුමාට කියනවා මේ රජතුමනි ඒක නිසා මං ආයි මට තේරෙනවා මේ ලෝකේ මිනිස්සු සලකන්නේ සීලයට. ඒක නිසා රජතුමනි ඒක නිසා මම මේ මනුස්ස ගිහි ජීවිතය අතහරිනවා. මම මේ ගිහි ජීවිතය අතහැරලා මම පැවිදි වෙනවා කියලා කොසල් රජතුමාගේ අවසර අරගෙන පැවිදි වුණා බුද්ධ ශාසනේ. පැවිදි වෙලා ධර්මී පුරුදු කරලා රහත් වුණා. සීලය දැන් බලන්න ඊට පස්සේ මේක භික්ෂුන් වහන්සේලා මේ කතා කර හිටියා. බුදුරජාණන් ධම්සභා මණ්ඩපේ භාග්‍යවතුන් වහන්සේ වඩිනකන් බුදුරජාණන් ඇහුවා මහණනි මොනවද ඔබ කතා කර හිටියේ? භාග්‍යවතුන් වහන්සේ මේ ළඟදී අර පැවිදි වෙලා ධර්මය අවබෝධ කළ ඒ භික්ෂුව මෙහෙම මේ වගේ දෙයක් කරලානේ මේ ජීවිතේ තේරුම් ගත්තේ කියලා. බුදුරජාණන් වදාලා මහණනි අතීතයේත් ඔය වගේ සිද්ධියක් වුණා කිව්වා. අපේ බෝසතාණන් වහන්සේ බරණස් රජතුමාගේ හිතවත් බ්‍රාහ්මණයෙක් කියලා ඉපදිලා ඉන්නවා. එතකොට මේ බෝසතාණන් වහන්සේ නිතර බරණස් රජු මුණ ගැහෙන්න යනවා. මුණ ගැහෙන්න ගියාට පස්සේ හරියට මේ බෝසතාණන් වහන්සේට බ්‍රාහ්මණතුමාට අර බරණස් රජු සලකනවා. හරියට දන් දාන්නේ දෙනවා.
ඉතින් මේ බර්ණස් රජුරුව මුණ ගැහෙන්න නිතර යනවා මේ අපි බෝසතාණන් වහන්සේ මේ බ්‍රාහ්මණය. ගියාට පස්සේ කල්පනා කරා මේ බර්ණස් රජතුමා මට සලකන්නේ මගේ ගුණයකටද එහෙම නැත්නම් මගේ සීලයටද කියලා කල්පනා කරා. නැත්නම් මට මේ සල්ලි තියෙන නිසාද කියලා. මොකද නිතර මේ බ්‍රාහ්මණතුමාට රජතුමා උදව් කරනවා, ධනය දෙනවා. එයා සල්ලි තියෙන කෙනෙක්. ඉතින් එක දවසක් මෙයාත් අර විදියට මේ බර්ණස් රජුරුව මුණ ගැහිලා එන ගමන් ඔන්න කාසියක් අතට අරගත්තා අරංකරුවන්ගේ තැටියෙන්. අරගෙන ආවා. දෙවෙනි මුකුත් කිව්වේ නැහැ. දැන් රජුරුවන්ගේ හිතවත් බ්‍රාහ්මණයෙනි මිත්‍රයෙක්නේ. දෙවෙනි දවසෙත් අර විදියට ගත්තා. මුකුත් කිව්වේ නැහැ. තුන්වෙනි දවසේ මෙන්න හොරෙක් කියලා අල්ලාගත්තා. අල්ලාගෙන දැන් උන රජුරුවන් ගාවට අරගෙන යනවා. ටිකක් දුර තියෙනවා අරගෙන යන්න. එතකොට මේ බ්‍රාහ්මණයා කල්පනා කරනවා ඒ වෙලාවේ දකිනවා මේ බ්‍රාහ්මණයා ආහිකුණ්ඩකෙක් මේ මොකද කරන්නේ නායකව අල්ලන්න මේ මහන්සි වෙනවා. ඒකත් බලාගෙන රජුරුව ගාවට ගියා. රජුරුව ගාවට ගියාට පස්සේ අහනවා බ්‍රාහ්මණතුමනි ඇයි කියලා අහනවා ඔබ මේ කාවුණු සොරකම් කරේ? බර්ණස් රජුරුව අහනවා. ඊට පස්සේ මේ බ්‍රාහ්මණයා කියනවා රජතුමනි ඔබ දන්නවා මට ඕන තරම් ධනෙ තියෙනවා කියලා. ඔබතුමා දීපු ධනයත් මට තියෙනවා කියලා ඔබ දන්නවා. නමුත් රජතුමනි මට ඕනේ වුණේ මට මේ සලකන්නේ ධනයටද මගේ ප්‍රසිද්ධියටද එහෙම නැත්නම් මගේ සීලයටද කියලා මට පරීක්ෂා කරන්න ඕනේ වුණේ. අද මම තේරුම් ගත්තා රජතුමනි මට සලකන්නේ මගේ සීලයට කියලා මම තේරුම් ගත්තා කියලා. එවලෙම ගිහි ජීවිතය අතහැරලා බෝසතාණන් වහන්සේ ඍෂි පැවිදිෙන් පැවිදි වෙනවා. රජුරු එපා කියද්දි ගිහි ජීවිතය අතහැරලා ඍෂි පැවිදිෙන් පැවිදි වෙනවා. එහෙනම් බලන්න පින්නත් මේ ලෝකේ සොඳුරු දේ අපිට මේ මිනිස්සු සලකන්නේ සීලයට. නේ? දැන් ඔබයි මායි ඔබ සංඝයාට සලකන්නේ ඇයි? ගුණයටනේ, ගුණ ධර්ම වලට. ඉතින් ඒක නිසා බුදුරජාණන් වදාලා මේ ශාසනයේ සොඳුරුම දේ සීලය කිව්වා. සොඳුරු උපත සීලය කිව්වා. ඒක නිසා බුදුරජාණන් වදාලා කුඩා වර්ධෙත් බිය දකමින් වාසය කරන්න කිව්වා. ඒක නිසා පින්වත්නි මේ සිල්පද ආරක්ෂා කරගන්න අපේ ජීවිතේ නිරන්තරයෙන් පින් රැස් වෙන දෙයක්. ඒක නිසා අපි නිතර සිල්පද අපි ආරක්ෂා කරගන්න අපේ ජීවිතේට අපි යහපත සලසා ගන්නවා කියන එක. අපේ ජීවිතේ ආරක්ෂාවක් හදා ගන්නවා කියන එක. ඊළඟට පින්වත්නි බුදුරජාණන් දේශනා කළා මේ භික්ෂුවකට යම් කිසි කෙනෙකුට රූක්ෂ වේවා ප්‍රණීත වේවා යම් කිසි භෝජනයක් පිළිගන්නවයි නම් ඒක කෙලෙස්සා නොගැටමින් ප්‍රත්‍යක්ෂා කරමින් වළඳනවා කියනවා. දැන් උන පොයිට සිල් ගත්තම මේ පින්නතුන්ට දානි දෙනවා. ඔබ ප්‍රත්‍යක්ෂා කළා දානි ගන්නේ. ඒතර පින්නති සංඝයාට බුදුරජාණන් වදාලා මේ දානි ගන්න කිව්වා. මම මේ දානි වළඳන්නේ න දවාය න මදාය න මණ්ඩනාය. ඒ කියන්නේ ජවය පිණිස නෙවෙයි, මත්වීම පිණිස නෙවෙයි, සැරසීම පිණිස නෙවෙයි. මේ ශරීරයේ කෙට්ටු තැන් වහලා මහත් වෙන්න නෙවෙයි. යාවද හිමස කායස ටිතියා මේ කය පවත්වා ගැනීම පිණිසයි. යාපනා යැපීම පිණිසයි. විහිංසූප රතියා මේ බඩගිනි ආහාර නැතුව නම් වෙහෙසක් ඇති වෙනවනේ. ආන්නේ වෙහෙස නැති කර ගැනීම පිණිසයි. විහිංසූප රතියා බ්‍රහ්මචාරිය අනුග්‍රහය බඹසර ජීවිතය අනුග්‍රහය පිණිසයි. ඉති පුරාණංච වේදනම් පටිහංකාමි. පැරණි වේදනාව දැන් නැති කර ගන්නත්. අලුත් වේදනා නවංච වේදනත උපාදේශාමි. අලුතෙන් බඩගිනි වේදනාව නූපදීම් පිණිසත්. නවංච වේදනන්තන උපාදෙස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාද පහසු යාර්දි. පහසුවෙන් මේ ජීවිත යාත්‍රාව පවත්වාගෙන පහසුවෙන් ගත කිරීම පිණිසයි කියලා මේ දානි වළඳනි ප්‍රත්‍යක්ෂ කරන්න කියලා තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ කරාම අර්ථය මොකද්ද? දානි ගන්නෙ. දානි ගන්න මේ ජීවිතේ පවත්වා ගන්න. දැන් පින්නත් අපි ආහාර ගන්න ජීවිතේ පවත්වාගෙන යන්න කියලා කල්පනා කරොත් අපි රස තෘෂ්ණාවට බැඳෙයිද? බැඳෙන්නේ නැහැ නේ. ඒකයි බුදුරජාණන් වදාලා හරියට මේ තුවාලයකට බෙහෙත් කරනවා වගේ. දැන් තුවාලයකට බෙහෙත් කරන්නේ තුවාලේ ගොඩ එන්නනේ නේ. හොද කරගන්නනේ. ආන්නේ වගේ අපි මේ ආහාර ගන්නේ. වාහනයකට දැන් රෝදයකට මේ තෙල් දානවා. ඒ කියන්නේ එතකොට අර හැමතිස්සෙම ඒ තෙල් දාන්නේ ගමන යන්නනේ නේ. ඒ වගේ අපි මේ ආහාර ටික ගන්න මේ ජීවිතේ පවත්වාගෙන යන්න. ඒතර වින්නති ආහාර දැන් මේ ආහාර නිසා මිනිස්සු මිනි මරනවානේ. දැන් මේ ළඟදී අපි අර මල්ලි කෙනෙක්ව එයාලගේ ගමේ වත්තේ කොස් ගෙඩිය කැඩුවා කියලා පිහින් අල්ල මැරලා. ඒතර කොස් ගෙඩියක් කැඩුවා කියලා පිහින් අල්ල මරන්න මිනිස්සු ඒ තරම් මේ එතකොට මේ මනුස්ස ජීවිතේවද වටින්නේ කොස් ගෙඩියද වටින්නේ? කොස් හැමදාම මේ ගස් පාරෙත් තියෙනවනේ කොස් නම්. ඒතර බලන්න පින්නත්නි මිනිසුන්ට මේ අපි කොස් කන්නේ ආහාරය අපිට අවශ්‍යයි. නමුත් පින්නත් අපි ඒක තීරුම් අරගෙන හිටියොත් අපි ඒක කවදාවත් ඒ දේවල් කරන්නේ නැහැ. දැන් බලන්නකො මෙයා ආජානීය අස්සයාට වේලිච්ච දෙයක් දුන්නා. තෙත දෙයක් දුන්නත් එයා සකස අනුභව කරනවා කියවනේ. ඒක නිසා බුදුරජාණන්සේ වදාලා දැන් සාරිපුත්ත මහ රහතන් දේශනා කරන සාරිපුත්ත මහ රහතන්සේ මේ භික්ෂුවකට තෙත දෙයක් හරි කවන්නේ. වියලි දෙයක් හරි කවන්නේ දාන්න පොඩ්ඩක් ඇතුන් ලැබුණොත් ඇති කියනවා. ඒ දේ වළඳලා ධර්මයේ හැසිරෙනවා. ඒතර බුදුරජාණන්සේ කාලේ එහෙම භික්ෂුන් වහන්සේලා පුදුම කැපවීමක් කරලා තියෙනවා. දැන් පින්ඩපාතේ ගියාට පස්සේ සමහරලාට සුළු දානි ටිකක් ලැබෙන්නේ. දැන් මේ දුර්භික්ෂ කාලයක පින්නත් භික්ෂුන් වහන්සේලා සමහරට ওই කොළ කාලේ තමයි මේ ධර්මයේ සජ්ජායනා කරලා කටපාඩම් කරගෙන හිටියේ.
ඒතර ඒ වගේ විශාල කැපීමක් කරන පුංචි ආහාරයකුත් අරගෙන. ඉතින් බුදුරජාණන්සේ වදාලා ඒක නිසා මේ ආහාරයට මොකද පින්නත් මේ ආහාරය අවබෝධ කළොත් අනාගාමී වෙන්න අවස්ථාව ලැබෙනවා. ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙනවා. මොකද ඒ තරම් අපි මේ ආහාරයට බැඳිලා ඉන්නේ. ඒක නිසා ආහාරයට මේ ගන්නකොට ඒ ආහාරයත් එක්ක කෙලෙස් ඇති කරගන්න එපා කිව්වා. අපිට රස දැනෙනවා. අනේ මට තව මේ වගේ කන්න ඇත්නම් තව රස දේවල් ලැබෙනවා නම් කියලා එහෙම කල්පනා කරන්නේ නැහැ කිව්වා බුදුරජාණන් වහන්සේ. එයා කල්පනා දැන් බලන්න පින්නත් එයා කල්පනා කරනවා කිව්වේ මේ ප්‍රත්‍යක්ෂ කරමින් ඒක වළඳනවා කිව්වා. එහෙනම් පින්නත් මේ ආහාර වලට මේ මිනිස්සු මේ මෙච්චර ලෝභීව වාසය කරනවා. හැබැයි ආහාර හොඳට නුවණින් කල්පනා කරලා අපේ ජීවිතේ පවත්වා ගන්න අපි මේ ආහාරي ගන්න කියලා කල්පනා කරොත් මිනිස්සු ආහාර උදෙසාම වියදම් කරන්නේ නැහැ. දැන් සමහරව ඉන්නවා තමන්ගේ ඔක්කොම සල්ලි වියදම් කරන්නේ කන්න. ආහාර උදෙසාම වියදම් කරනවා. තව ගොඩාක් දේවල් කරන්න තියද්දී. එතකොට එයා දන්නවනම් අපිට මේ ජීවිතේ පවත්වා ගන්න මේක අවශ්‍ය වෙන්නේ කියලා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට එයා ඒ ආහාරي කළමනාකරණය කරලා ආහාර පරිහරණය කරනවා. තමන් ආහාර ගන්න එහෙම බුදුරජාණන් වදාලා භික්ෂුව නම් ඒ භික්ෂුව හොඳට ඒ ආහාරේ ප්‍රත්‍යක්ෂ කරමින් පිළිවෙලකට වළඳනවා. කොහොය හැමතැනම විසිරුවා ගන්නේ නැහැ. බුදුරජාණන් වදාලා පිළිවෙලකට දානි වළඳන්න කිව්වා. සද්ද ඇහෙන්න දානි වළඳන්න එපා කිව්වා. දැන් බුදුරජාණන් ශික්ෂාපද බලන තියෙන භික්ෂුන් වහන්සේලාට. එතකොට ඒක නිසා බුදුරජාණන් වදාලා යම්කිසි ආහාරයක් පිළිගැනුවට පස්සේ භික්ෂුවක් නම් ඒක හොඳට ප්‍රත්‍යක්ෂ කරමින් වළඳනවා කිව්වා. මේ ප්‍රත්‍යක්ෂ කරමින් වළඳනවා නම් අපි ආහාර ගන්න මේ අර්ථයේ පිණිස කියලා ජීවිතේ පවත්වා ගන්නට කියලා ගිහි කෙනෙක් උනා කල්පනා කරොත් එයා ඉතින් ලොකුවට රස තෘෂ්ණාවේ පස්සේ යන්නේ නැහැ නේද පින්නන්නේ. එයා දන්න මේක මේ ජීවිතේ පවත්වා ගන්න අපිට අවශ්‍ය වෙන්නේ කියලා. ඒ කියන්නේ රසට කන්න එපා කියලා නේ දැන් බුදුරජාණන් දේශනා කළා තථාගතයන් වහන්සේට රස දැනෙනවා කිව්වා. හැබැයි තථාගතයන් වහන්සේට රස තෘෂ්ණාව නැහැ කිව්වා. රස විඳිනවා. දැන් රස විඳීමේ ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒකේ තෘෂ්ණාව නැහැ කිව්වා. තව රස දේවල් කන්න නැත්නම් කියලා එහෙම අදහසක් නැහැ කිව්වා. රහතන් වහන්සේලාට එහෙම හිතෙන්නේ නැහැ කිව්වා. ඇයි රස තෘෂ්ණාව ප්‍රහාණය කළා. ඒක නිසා හොඳට ප්‍රත්‍යක්ෂ කරමින් මේ දානි වළඳනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඊළඟට බුදුරජාණන් දේශනා කළා මේ ශාසනයේ ධර්මයේ හැසිරෙන කෙනා තුන්වෙනි කාර්යය තමයි යම් කාය දුස්චරිතයක් ඇද්ද වචී දුස්චරිතයක් ඇද්ද මනෝ දුස්චරිතයක් ඇද්ද ඒක පිළිකුල් කරනවා කියනවා. දැන් ආජානියස්ය පිළිකුල් කරේ මොකද්ද? තමන් මල මූත්‍රා කරනවාද? ඊළඟට යම් වෙලාවක ඒ මල මූත්‍රා කරන තැන ඉඳ ගන්න හෝ නිදා ගන්න හෝ කැමති නැහැ කියනවා. ඒක ප්‍රතික්ෂේප කරනවා කියන පිළිකුල් කියනවා ආජානියස්යට. ඒ වගේ කිව්ව බුදුරජාණන් වදාලා මේ ශාසනයේ ධර්මයේ හැසිරෙන කෙනා කාය දුස්චරිතය පිළිකුල් කරනවා කිව්වා. වචී දුස්චරිතය පිළිකුල් කරනවා කිව්වා. මනෝ දුස්චරිතය පිළිකුල් කරනවා. අනේක වූ පාපී අකුසල් ධර්මයන් නැද්ද? ඒ ඔක්කොම පිළිකුල් කරනවා කිව්වා. ඒතර පින්වත්නි දැන් කාය දුස්චරිතය කියන්නේ සත්තු මරනවා නම් ඒ කාය දුස්චරිතයි අයිති. හොරකම් කරනවා නම් අනාචාරය හැසිරෙනවා ස්වාමියා ඉක්මවා බිරිඳ ඉක්මවා අනාචාරය හැසිරෙනවා නම් බොරු කියනවා නම් නෑ එතකොට අනාචාරය හැසිරෙන ඒවා කාය දුස්චරිතයට අයිති. ඊළඟට වචී දුස්චරිතේ බොරු කියනවා නම් කේලහම් කියනවා නම් පරුෂ වචන කියනවා නම් හිස් වචන කියනවා නම් මේවා වචී දුස්චරිතයට අයිති. එතකොට බුදුරජාණන් වදාලා ඒවා පිළිකුල් කරන්න කිව්වා. ධර්මයේ හැසිරෙන කෙනාට මේ කාය දුස්චරිතය වචී දුස්චරිතය පිළිකුල් කරන්න කිව්වා. මනෝ දුස්චරිතය කියන්නේ අනුන්ගේ දේවල් වලට ආස කරනවා අවිජ්ජා විසම ලෝභේ. දේශ කරනවා මිත්‍යා දෘෂ්ටිකව වාසය කරනවා. ඒක පිළිකුල් කරන්න කිව්වා මේ අනුන්ගේ දේවල් වලට ආස කරන එක. ඊළඟට දේශ කරන එක. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය කෙනා පින්නත් මේ දන් දීමේ විපාක තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. මෙලෝ පිළිගන්නේ නැහැ. පරලෝ පිළිගන්නේ නැහැ. අම්මා තාත්තා පිළිගන්නේ නැහැ. එතකොට ඕපාතික සත්වෝ ඉන්නවා දිව්‍ය ලෝක මනුස්ස ලෝක පිළිගන්නේ නැහැ. සමහරු කියනවා මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකයි මෙහි ඔක්කොම මෙහි තියෙන්නේ කියනවා. ඒ බුදුරජාණන් වහන්සේ වෙනම දිව්‍ය ලෝක ගැන දේශනා කරලා තියෙනවා. සතර අපාය ගැන වෙනම දේශනා කරලා තියෙනවා. එතකොට මේ ළඟදිත් එහෙම අර මල්ලි කෙනෙක් කිව්වා මම මේ මනුස්ස ලෝකේ තිරිසන් ලෝකේ ඔක්කොම මෙහි තියෙන කියලා තවත් කෙනෙකුට කියලා තිබුණා. මම එයාගෙන් ඇහුවා මල්ලි ඔයා දන්නවද 6-4 දන්නවද කියලා ඇහුවා. 6-4 දන්නේ නැහැ කිව්වා. ඉතින් අවුරුදු 30ක විතර කෙනෙක්. එහෙනම් මම 6-4 කියලා දෙන්නම් කියලා එයාට 6-4 කියලා දුන්නා. අපායවල 4යි දිව්‍ය ලෝක 6කුයි තියෙනවා කියලා පොතක් දුන්න බලන්න කියලා. එදා තමයි එයා දැනගත්තේ අවුරුදු 30කට පස්සේ දිව්‍ය ලෝක ගැනයි පෙරේත මේ සතර අපාය ගැනයි. කියන්නේ 6-4 දන්නේ නැහැ කියලා මිනිස්සු කියන්නේ නේ. සතර අපාය ගැන දන්නේ නැහැ. දිව්‍ය ලෝකෙට 6ක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඒතකොට බලන්න පින්නත් මේ ඒක ගොඩාක් අය මේ අදහසේ ඉන්නවා මේ බෞද්ධ කියලා ඉන්න ගොඩාක් අය හිතනවා මේ මෙහෙ තමයි දිව්‍ය ලෝකේ ඔක්කොම තියෙන්නේ කියලා. එහෙම නැහැ පින්නත් නේ. ඊට වඩා අපිට වඩා සපවත් දිව්‍ය ලෝක තියෙන ඕන තරම්. බ්‍රහ්ම ලෝක තියෙනවා. ඊළඟට සමාධිය වඩලා බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. ඊළඟට තිරිසන් ලෝකේ, මේ ඊළඟට පෙරේත ලෝකේ, අසුර ලෝකේ, නිරය. දැන් භාග්‍යවතුන් නුරිය ගැන වෙනම දේශනා කරලා තියෙනවානේ.
පෙරේත ලෝකේ ගැන වෙනම ප්‍රේත වස්තු වල දේශනා කරලා තියෙනවා. ඒතකොට පින්නත් මේ වගේ ඒක නිසා බුදුරජාණන්සේ වදාලා යා ඒවා තේරුම් අරගෙන අර තමන්ගේ මනසින් වෙන දුස්චරිත තමයි මේ මිත්‍යා දෘෂ්ටිය. මේ මිත්‍යා දෘෂ්ටියත් අතහැරලා වාසය කරනකෝ. භාග්‍යවතුන් වහන්සේලා යා මොකද කරන්නේ? කාය දුස්චරිතය පිළිකුල් කරනවා කිව්වා. කයින් වරදක් කරන්න ගියාම මේක මට ගැලපෙන්නේ නැහැ කියලා ඒක පිළිකුල් කරනවා කිව්වා. ඊළඟ වචනේ මොකක් හරි බොරුවක් හරි කියන්න ගියොත් එයා ඒක පිළිකුල් කරනවා කිව්වා. මේක මට සුදුසු නෑ හරියට අසුචි ගොඩේ ඉන්නවා වගේ කිව්වා. ආජානි අස්සය අසුචි ගොඩේ ඉන්න කැමති නෑ නේ. ආජානි අස්සය මේ ඒක පිළිකුල් කළා. මල මූත්‍ර ගොඩේ ඉන්න කැමති නෑ. ආන්න ඒ වගේ කිව්වා පිළිකුල් කරනවා කිව්වා. කාය දුස්චරිතය, වාචී දුස්චරිතය, මනෝ දුස්චරිතය ධර්ම හැසිරෙන කෙනා. ඉතින් බලන්න විනෝති කෙනෙක් මේවා පිළිකුල් කර කර වාසය කරනවා. එයා කවදාවත් මේ තමන්ගේ සිතින් කයින් වචනින් වරදක් කරන්න පෙළඹෙයිද? පෙළඹෙන්නේ නැහැ. එයා දන්නවා මේවා හොඳ නැහැ. මේවා මේ අකුසල් නිසා මාව නිරේ ඇරයි යනවා. තිරිසන් ලෝකේ ඇරයි යනවා. පෙරේත ලෝකේ ඇරයි යනවා කියලා එයා දන්නවා. ඊළඟට බුදුරජාණන්සේ දේශනා කළා මේ ආජානීය අස්සය දැන් මේකේ හතරවෙනි කාරණේ කියන බුදුරජාණන්සේ ආජානීය අස්සය කීකරුණානි කියන දේ ඇහුවානේ. ආන්න ඒ වගේ මේ ශාසනයේ ධර්මයේ හැසිරෙන කෙනා කීකරුයි කියනවා. ඇසුරු කරන්න හරිය පහසුයි කියනවා. අන්‍ය භික්ෂූන්ව තැති ගන්නන්නේ නැහැ කියනවා. දැන් පින්නති දරුවෙක් වුණත් කීකරුයි නම් නේද? ඒ කොච්චර ඒ ගෙදර අයට කොච්චර පහසුයි අම්මලයි තාත්තටයි. ඒ දරුවා කීකරුයි නම්. වැඩි ඕනේ ස්වාමියාට බිරිඳ කීකරුයි නම්. ස්වාමියාත් කීකරුයි නම්. ගෙදර රණ්ඩු කිසි ප්‍රශ්නයක් නැහැ නේද? දෙන්නට දෙන්න කීකරුයි නම්. එතකොට මේ කීකරුකම කියන්නේ ධර්මය අවබෝධ කරගන්න පතාගෙන ආපු දෙයක් වගේ කියලා සත්පුරුෂයෝ කියන්නේ. ඇයි ඒ? කීකරුයි කියන්නේ කියන දේ කරනවා කියන එකනේ. දරුවෙක් පුතේ අහවල් දේ කරන්න එපා. අහවල් දේ කරන්න කියලා කියනකොට ඒක පිළිගන්නවා නම් ඒ ගෙදර අයට කොච්චර යහපතක්ද? ආජානීය අස්සය එහෙමනේ ආජානීය අස්සය කියන දේ කරනවා. ආජානීය අස්සය ඒක බැහැර කරන්නේ නැහැ. කියන දේ කරන කෙනෙක්. බුදුරජාණන්සේ වදාළ දැන් මේ දැන් සාමාන්‍යයෙන් ආජානීය අස්සය මෙතන කිව්වනේ මේ අනිත් අස්සයන්ව තැති ගන්නවක් නැහැ කියලා. ඒ වගේ කිව්වා භික්ෂුවත් අනිත් භික්ෂුන් වහන්සේලාවත් තැති ගන්නවක් නැහැ කිව්වා. එතකොට ගෙදර වුණත් පින්නවත් දැන් ගෙදර ගොඩාක් කලබල කරනවා නම් ගෙදර ඔක්කොම බයෙන් ඉන්නේ මෙයා මොනවා කරයිද කියලානේ. කීකරු නැත්තම්. දැන් ওই බුදුරජාණන්සේ කාලේ සවැත් නුවර ජේතවනාරාමේ එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේ ටිකක් තරහයි. කේන්ති යනවා. අනිත් භික්ෂුන් වහන්සේලා කිට්ටු වෙන්නේ නැහැ. චුට්ට නැත්තම් බනිනවා. දැන් එක දවසක් ආරංචි වුණා ඈත කොසල් ජනපදයේ ඉඳලා තව ස්වාමීන් මෙහෙට එනවා කියලා. ඒ ස්වාමීන් වහන්සේත් ඒ වගේම සැරපරුසයි කියලා. ඒතර සාමණේර ස්වාමීන් වහන්සේලා අනිත් තරුණ භික්ෂුන් වහන්සේලා කතා වුණා. දැන් අර ස්වාමීන් වහන්සේ තව සැර ස්වාමීන් නමක් එනවා ආරංචි. අපි ඒක නිසා අර දැන් මෙහි ඉන්නනේ සැර ස්වාමීන් වහන්සේ නමක් ජේතවනාරාමේ. ඒ භික්ෂුන් වහන්සේ කුටියේම අපි සේනාසනයක් හදලා දෙමු. මොකද වෙන්නේ කියලා බලන්න. දැන් සමහරු ඔය දැන් කල්පනා කරා අනිත් ස්වාමීන් වහන්සේ. කල්පනා කළා මොකද කරේ? අර ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ අර ජේතවනාරාමේ ඉන්න සැර ස්වාමීන් වහන්සේගේ කුටියේම සේනසයක් පනවලා දුන්නා. දැන් මේ අනිත් අයට සද්ද දාගෙන ඉන්න භික්ෂුව. මේ භික්ෂුන් වහන්සේ ඔන්න වැඩියට පස්සේ අර කුටියට වැඩැම්මුවා. ඊට පස්සේ පින්වත්නි බලන් දෙපැයි හරි අගෙයි. හොඳට කතා බස් කරලා ආගිය තැන් තොරතුරු විමසලා ඔබ වහන්සේට මහන්සියද කකුල් දෙකේ තෙල් ගාන්න තියලා ඈත ඉඳලා න්යාය කුසල් ජනපදයේ ඉඳලානේ. එතකොට මේක ඔන්න දැන් හාහු ගාලා සංඝයා කතා වුණා. මේ අනිත් අයනේ සද්ද දාන්නේ. මේ තවත් ඒ වගේම සැර කෙනෙක් ආවට පස්සේ මේ කිසි ප්‍රශ්නයක් නැහැ නේ කියලා සංඝයා කතා වුණා. බුදුරජාණන් දේශනා කළා මහණෙනි ඔය දෙනම ඌට ඉස්සර ජීවිතෙත් ඔය වගේ කිව්වා. ඔය ඌට ඉස්සර ජීවිතේ පින්නත්නි ඈත බරණස් රාජධානියේ ඒ බරණස් රජුරන්ගේ මේ බ්‍රහ්මදත්ත රජුරන්ගේ ඒ අවවාද අනුශාසනා කරන ඇමතිය වෙලා අපේ භාග්‍යතුන් වහන්සේ මේ වාසය කළ බෝසතාණන් වහන්සේ බෝසත් ජීවිතේ. එතකොට ඒ කාලේ ඒ රජුරවන්ට අස්ස වෙළඳාම් පිස වෙන නගර වලින් අස්සය අරන් එනවා. ඒත් අස්සයන්ගේ කතාව. අස්සය අරගෙන එනවා වෙළඳාම් කරන්න. එතකොට බෝසතාණන් වහන්සේ තමයි මිල නියම කරන්නේ. රජුරෝ කැමති නැහැ. රජුරෝ කැමති වැඩි ගාණක් ගන්න. ඒක නිසා බෝසතාණන් වහන්සේ මිල නියම කරන එක හිමීට වෙන ඇමති කෙනෙකුට පැවරුවා. බෝසතාණන් වහන්සේට නොකියාම. එතකොට ඒ රජුරෝ මොකද කරන්නේ? රජුරෝ කිව්වා අර ඇමතියට ඔන්න අද අස්සය විකුණන්න අරගෙන එනවා. ඒ අරගෙන ආවට පස්සේ ඒ රජුරන්ගේ හිටියා ඡණ්ඩ අස්සෙක්. ඒ අස්සයාගේ නම මහසෝනා. ඒ බරණස් රජුරන්ගේ ඡණ්ඩ අස්සෙක් හිටියා මහසෝන කියලා. එතකොට අර අය අස්ස වෙළඳාම යාව මේ මහසෝනම ලිහලා අතහරින්න කිව්වා. අතහැරිය ගාම මෙයා මොකද කරන්නේ? අනිත් අස්සයන්ට ගිහිල්ලා හපලා අතින් පහින් ගහලා තුවාල කරයි කිව්වා. ආන්න එහෙම තුවාල කරාට පස්සේ අපිට ඒවට යන වියදමයි බෙහෙත් කරන්න යන වියදමයි ඔක්කොම ගාන අඩු කරන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් අර වෙන ඇමතියෙකුට පැවරුවා. ඉතින් අර අස්ස වෙළඳාම යාවට පස්සේ අර ඇමතියයි කියපු දේ කරා. දැන් ඔන්න අර මහසෝන කියන අස්සයා ලිහලා එව්වා අර අස්සයෝ ගෙනාපු ගාම. මේ අස්සයා පිඹගෙන ගිහිල්ලා අර අස්සයන්ට හපලා තුවාල කරලා අතින් පහින් ගහලා හොඳටම හිංසා කළා. හිංසා කරාට පස්සේ දැන් අස්සයෝගේ ඔන්න අස්සයෝ වෙළඳාම බිස්නස් එක කරද්දි ගාන අඩුයි. මේ අස්සයෝ කම්පාවට පත්වලා බෝසතාණන් වහන්සේ ගාවට කියලා කියනවා ඇමතිතුමනි බලන්න
දැන් අපි ආවේ අස් වෙළඳාමේ. දැන් අපේ ගාන ගොඩාක් බැස්සුවා. ඒක නිසා දැන් අපේ ගාන මේ අපිට පාඩු වුණා කිව්වා. ඊට පස්සේ කියනවා බෝසතාණන් වහන්සේ අහනවා ඔයගොල්ලන්ගේ ගාව නැද්ද කියලා අහන මේ වගේ චණ්ඩි අස්සයෝ. අපේ ගාව ඉන්නකො ඌට වඩා චණ්ඩි අස්සයෝ. දැන් බෝසතාණන් වහන්සේ කිව්වා දැන් මේ අර චණ්ඩි අස්සය ලියපු නිසා මේ ප්‍රශ්නේ උනේ. එහෙනම් ඊළඟ අවුරුද්දේ වෙළඳාමේ එද්දි ඊළඟ සැරේ එද්දි අරගෙන එන්නකෝ ඒ අස්සයවත්. අර චණ්ඩි අස්සයවත් අරගෙන එන්නකෝ ඒගොල්ලන් ගාව. ඒගොල්ලන් ගාව ඉන්නකෝ සුහනු කියලා චණ්ඩි අස්සෙක්. ඊට පස්සේ පින්නත් මේ මොකද කරන්නේ ඒ අස්ස වෙළඳාම් කණ්ඩායම වෙළඳාම එනකොට ඊළඟ සැරේ එනකොට අර අස්ස චණ්ඩි අස්සයත් අරගෙන ආවා. රජුරු අර පෙර විදියටම වෙළඳාම් කරන වෙලාවට තමන්ගේ අස්සය ලියලා එව්වා මහසෝනා. මේගොල්ලෝ මොකද කරේ? මේ අය තමන්ගේ ඉන්න චණ්ඩි අස්සය ලියලා ඇරියා. දෙන්න ලියලා ඇරියා විතරයි ළඟට ගියාට පස්සේ බලන් දෙපැයි. දැන් අනිත් අයට සද්ද දාපු මේ අස්සය දැන් හරි හොඳයි. හරි හොඳයි හොම්බ තියාගෙන ඉතින් මේ ඇඟපතලෙව කනවා හරි ආදරේ මේ අස්සය දෙන්න වාසය කරනවා. එතකොට රජුරෝ මේ උඩ සිව්මැදුරු කවුළුවෙන් බලාගෙන බෝසතාණන් වහන්සේ අහන මිත්‍රයා අර මොකද කියලා අහනවා. ඔහොම තමයි කියන රජතුමනි ධාතු චණ්ඩිත එකතු වෙනවනේ. ඔය හරි ගිනි තියන්න කියලා කිව්වොත් මේ එනවා අනික් කට්ටියත් පොළොවේ අරගෙන ගිනි තියන්න කියලා. චණ්ඩි ඒ වගේ චණ්ඩිත එකතු වෙනවා. මිත්‍යා දෘෂ්ටික එකතු වෙනවා. ඒතර ඒ වගේ පින්වත් නේ අර විනාශ කරන්න ඉන්න අය රාජ්‍ය දේපල වේවා එක එක විනාශ කරන්න ඉන්න අය ගාහන්ට ධාතු එකතු වෙනවා. මල පහ මල මුහුතත් එක්ක එකතු වෙන්නේ. ඒ වගේ යමන් ගහන්න කිව්ව ගමන් ගහන්න අර ආවේගය තියෙන කෙනා පොල්ලක් කරන් යනවා. ගිහලා ගහනවා. ඒ කල්පනා කරන්නේ අනේ මේක යහපත පිණිස පවතින මේක හොඳ නෑ කියලා එහෙම කල්පනා කරන්නේ. ඇයි අර මල මූත්‍රාත් එක්ක එකතු වෙනවනේ. ඒ වගේ කිව්වා මේ ඔය ඒකයි උනේ කිව්වා. ඒ ධාතු ගැලපුණා කිව්වා. ඒතකොට බුදුදහම වදාළ මහණේ අතීතයේ භික්ෂුන් වහන්සේලා දෙනම කිව්වා ඔය අස්සෝ දෙන්න වෙලා ඉපදිලා හිටියේ. වර්තමානයේ සැර කරන්නේ. ඒතර බුදුදහම වදාලා එහෙම අනිත් අය තැති ගන්නව නැත්නම් ඒක හරිය පහසුයි කිව්වා. අනිත් අස්සයන්ව තැති ගන්නව නැත්නම් ඒ අස්සයන්වත් පහසයි. ඒ වගේ බුදුරජාණන් වදාලා ඒ ධර්මයේ හැසිරෙන කෙනා කීකරුයි නම් ඇසුරු කරන්න හරිය පහසුයි කිව්වා. අනිත් අය තැති ගන්නව නැත්නම් ඇසුරු කරන්න හරිය පහසුයි කිව්වා. එහෙනම් බලන්න පින්නොතින් ගෙදර දොරේ වුණත් කෙනෙක් කීකරුව වාසය කරනවා නම් දෙමව්පියන්ට කොච්චර ලාභයක්ද? ගුරුවරුන්ට දමයා කීකරු වෙනවා නම් ඒ ගුරුවරයාට කොච්චර පහසුයිද නේ? එතකොට ඕනෑම තැනක පින්නොතින් ආයතනෙක උනත් ප්‍රධානියට කීකරු වෙනවා නම් ඒ කොච්චර ලාභයක්ද? ආයතනෙක උනත් නේ ගෙදරක වැඩකාර කෙනෙක් වුණත් කීකරු වෙන කොච්චර ලාභයක්ද? මේ කීකරුන් කියන්නේ පුදුම එකක් වෙන්නත් නේ. ඒක හරිය පහසුයි අනිත් අයට කටයුතු කරන්න. කීකරු කියන්නේ ආයතනයක වුණත් දැන් මේ ඔබ එක එක රස්සා කරන අය ඇති, ගුරුවෘත්ති කරන අය ඉන්නවා. එක එක තැන්වල බලන්නකෝ අකීකරු වෙන. කොච්චර අමාරුද මේ මිනිස්සුත් එක්ක කටයුතු කරන්න. බස් එක යද්දි වුණත් කීකරු වෙන කොච්චර පහසුයිද නේ? එහෙනම් මේ කීකරුන් කියන්නේ හරිය වැදගත් ගුණයක් වෙන්නත් අපේ ජීවිතේ. අතිශයින්ම වැදගත් එකක්. භාග්‍යවතුන් වහන්සේ වදාළේ සුවච සුමුදු ගුණ ඇති කරගෙන කරන්න කියන කර්ණිමෙත්සුවට කිව්වේනේ. ඒකයි. ඒතර බුදුරජාණන් දේශනා කරනවා ඒ වගේ මේ ශාසනීය ධර්මයේ හැසිරෙන කෙනා තමන් තුළ යම් කිසි වංචනික භාවයක්, කූට භාවයක්, ඇද භාවයක්, වක්‍ර භාවයක් තියෙනවා. ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේ කියන ශාස්ත්‍රඥ වහන්සේට හරි නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේලාට හරි ප්‍රකට කරනවා කියනවා. තමන්ගේ අඩුපාඩු හංගාගෙන ඉන්නේ නැහැ කියනවා. ප්‍රකට කරනවා. දැන් තිරිසන් සත්තු පින්නවදී තමන්ගේ අඩුපාඩු හංගාගෙන ඉන්නේ නැහැ. ප්‍රකට කරනවා. ඊට පස්සේ මේ ප්‍රකට කරුවාට පස්සේ තිරිසන් සතාගේ අඩුපාඩු හදන්න පහසුයි. මිනිස්සු එහෙම නෑ කියනවා. මිනිස්සු තමන්ගේ අඩුපාඩු හංගාගෙන ඉන්නේ. දුස්සීලකම් තියෙනවා නම් ඒවා ඇතුලේ තමයි ඔක්කොම හංගාගෙන ඉන්නේ. අඩුපාඩු හංගාගෙන ප්‍රකට කරන්නේ නැහැ කියනවා. දැන් බලන්න දරුවෙක් තමන්ගේ අම්මයි තාතරේ අඩුපාඩු ප්‍රකට කරනවා නම් අම්මයි තාතරේ හරිය පහසුනේ දරුවා හදාගන්න. ගුරුවරුන්ටත් එහෙමනේ නේ. ගුරුවරයාට තමන්ගේ ගෝලයා තමන්ගේ අඩුපාඩු ප්‍රකට කරනවා නම් තමන්ගේ විවෘත වෙනවා නම් නුවණැති කෙනෙකුට ටග්ගාල එයාගේ අඩුපාඩු හදාගන්න පුළුවන්. ඒකයි පින්නත් ඔය තමන්ගේ සමහර අයට තමන්ගේ ප්‍රශ්න කියා ගන්න බෑ. තමන්ගේ අඩුපාඩු කියන්න බෑ. දැන් සමහරට වික්ෂුන් වහන්සේලා මුණ ගැහිලා සමහරු කියනවා. දැන් මේක කියන්නේ එක්ක සාස්තුන් වහන්සේට කියන්න කියනවා තමන්ගේ ඇත්ත ස්වභාවය. ඒ නැත්නම් නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේලාමකට කියන්න කියනවා. තමන්ගේ ඇත්ත ස්වභාවය. මගේ මේ වගේ දුර්වල තියෙනවා මම මේවා හදාගන්නේ කොහොමද කියලා. එතකොට එයාට මේ අවස්ථාව ලැබෙනවා කියනයි තමන්ගේ ඇත්ත ස්වභාවය ප්‍රකට කරන නිසා අඩුපාඩු හදාගන්න එයාට අවස්ථාව ලැබෙනවා. ඒක නිසා බුදුරජාණන් වදාලා එයා මොකද කරන්නේ තමන්ගේ වංචනික ක්‍රියා තියෙනවද ඒක එලි කරනවා කියනවා. වක්‍ර ගති යටින් ඒවා තියෙනවද ඒවා එලි කරනවා කියනවා. ඊළඟට ඇද ගති ඒවා එලි කරනවා කියනවා. සාස්තුන් වහන්සේලා නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේලාමකට හරි. ඉතින් බලන්න වෙනත් ඒවා අපි මේ විදිහට බුදුරජාණන් වදාලා කරලා අපේ ජීවිතයට ගලපා ගත්තොත් අපේ ඇත්ත ස්වභාවය ප්‍රකට කරොත් අපිට අපේ ජීවිතේ ගුණධර්ම හදාගන්න හරිය පහසුයි. ඒක නිසා බුදුරජාණන් වදාලා ඒක නිසා තමන්ගේ ඇත්ත ස්වභාවය ප්‍රකට කරද්දී මොකද වෙන්නේ? සබ්‍රක්‍මචාරින් වහන්සේලා හරි සාස්තුන් වහන්සේලා ඒ අයගේ අඩුපාඩු හදාගන්න උදව් කරනවා කියනවා. උදව් කරලා යාලා අඩුපාඩු හදා ගන්නවා කියනවා. ඇයි තමන්ගේ ඇත්ත ස්වභාවය ප්‍රකට කරනවානේ. ඊළඟට බුදුරජාණන් වදාලා මහණෙනි
මේ ශාසනයේ භික්ෂුව හික්මෙන්නේ වෙයි. අන්‍ය භික්ෂුව හික්මෙත්වා හෝ නොහික්මෙත්වා හෝ මෙහිලා මම හික්මෙන්නේ මේ සිත උපදවයි. දැන් ආජානයස්සේ බර උසලන්ට ගියාට පස්සේ මොකද කල්පනා කරේ? අනිත්‍යස්සේ බර ඇද්දාත් එකයි නැතත් එකයි මම බර අදිනවා කියලා කල්පනා කරා. ආන්න ඒ වගේ කිව්වා මේ ශාසනයේ ධර්මයේ හැසිරෙන කෙනා කල්පනා කරනවා කියනවා. දැන් භික්ෂුන් වහන්සේලාට පින්නොත් වත් පිළිවෙත් තියෙනවා. දැන් අපි ධර්මයේ හැසිරෙනවා කියන අපේ අතුපතු ගා ගන්න ඕනි. වත් පිළිවෙත් කරන්න ඕනි. ඒ ගොඩාක් කටයුතු තියෙනවානේ. කුටි සෙනසුන් හදා ගන්න ඕනි. ඒතකොට ඒවා කරන්න ගියාට පස්සේ අනිත් අය කල්පනා කරනවා කියන භික්ෂුවක් නම් අනිත් භික්ෂුන් වහන්සේලා කරත් එකයි නැතත් එකයි මම මගේ වත කරනවා කියලා කල්පනා කරනවා කියනවා. මම මගේ වත කරනවා. මම මගේ වත කඩා ගන්නෑ. අනිත් අය බර ඇද්දත් එකයි නැතත් එකයි මම බර අදිනවා කියලා කල්පනා කරනවා. දැන් බලන්න පින්නත් ගෙදරක අපි හිතමු ගොඩාක් පිරිසක් ඉන්නවා. ගෙදර කවුරු හරි කල්පනා කරනවා අනිත් අය කරත් එකයි නැතත් එකයි මම මේ බර ටික අදිනවා කියලා. ඒ ගෙදරක එක්කෙනෙක් හරි බර අදිනවනේ නේ. ඒ බර අදින කෙනා වගකීම අරගෙන ඒ බර අදිනවනේ නේ. ගෙදර කටයුතු කරනවනේ නේ. දැන් ගෙදර ඉන්න අය මං විතරද ඉන්නේ. අම්මත් මේ අක්කත් ඉන්නේ නංගිත් ඉන්නේ කියලා සමහරු ඉච්චෝ මේ වත් පිළිවෙත් කරන්නේ නැහැ නේ ගෙවල් වල නේ. ඇයි අයියත් ඉන්නේ අය ඒගොල්ලෝ නිකන් ඉන්නේ අතවනවන කියලා ගෙවල් වල අනික එක්කිනෙකාට චෝදනා කරනවා. හැබැයි තමන්ට පුළුවන් නම් තමන්ගේ වගකීම කරන්න අනිත් අය කළා හෝ නොකළා හෝ මම බර අදිමි කියලා. මම මේ වත් පිළිවෙත් ටික කරනවා කියලා. ඒක කොච්චර ශ්‍රේෂ්ඨ දෙයක්ද නේ. අපි හැමතිස්සෙම අනිත් අය කරන කන්නේ බලාගෙන ඉන්නේ. දැන් බලන්න පින්නත් මේ ලෝකෙට රටට බණින අය ඉන්නවා. සමහරට රටට කිසි දෙයක් කරලා නැහැ. ඒගොල්ලන් එක්ක රටේ දීපලයක් විනාශ කරලා ඊට පස්සේ ඒ වගේ දේවල් තමයි කරලා තියෙන්නේ. ඒක නිසා පින්නත් හැමතිස්සෙම කල්පනා කරන්න ඕනි. අපි අපේ ජීවිතේට මේ දැන් ආජානය ඔස්සේ බලන්නකො අපේ ඒ කල්පනා කරපු විදියනේ. ඒක නිසා අපේ ජීවිතේත් අපි ඒ වගේ කල්පනා කරන්න ඕනි. අපිට දැන් සමහර වෙලාවට ඔය අපි අසුපොල්ට ආපුවම ඒ සමහර අම්මලා එනවා අසුපොල්ට දෙතුන් දෙනෙක් තමයි සමහරට වත් පිළිවෙත් ටික කරන්න ඉන්නේ. අම්මලා මුළු බරම අදිනවා. අනිත් අයගේ සේරම මස් කරන සමහරට පොයේ දවස්වලට එන් පස්සේ අම්මලා සමහර අසුපොල ඔය අම්මලා 4-5 දෙනෙක් තමයි කරන්නේ. ඒ අම්මලා හරිය සතුටින් සමහර අය කරනවා. ඒතර මම කල්පනා කරා මේ බලන්න සමහර අය අනිත් අය කරා හෝ නොකලා හෝ තමන් බර අදින කොච්චර පිනක් රැස් වෙනවද පින්නවත් නේ. දැන් ආරණ්‍යක හරි අසුපක හරි පන්සලක හරි පිරිසුදු කරද්දී කොච්චර පිනක් කෙනෙකුට රැස් වෙනවද. ඉතින් ගෙදර දොරේ පිරිසුදු කරාම පින් රැස් වෙන්නේ නැද්ද? පින් රැස් වෙනවා. අනිත් භාග්‍යවතුන් වහන්සේ තිරිසන් සතෙකුට කැම ටිකක් දුන්නත් ආනිසංස 100ක් තියෙනවා කියලානේ. එහෙනම් පින්නත් මේ පින් රැස් වෙනවා කියන එක කවර කතාවදනේ අනිත් අයට උපකාර කරද්දී. ඒක නිසා පින්නත් අපි අපේ ජීවිතේ කටයුතු කරද්දී අනිත් අයගේ කරාද නැද්ද කියන එක නෙවෙයි බලන්න ඕනි. තමන් හරිද කියලායි බලන්න ඕනි. තමන් කටයුතු කරනවද කියලායි බලන්න ඕනි. ඊළඟට බුදුරජාණන්සේ වදාලා හත්වෙනි කාරණය යන කල්ලි ඍජු මාර්ගය මෙයයි. දැන් පින්වත්නි ආජානියස්සේ ඍජු මාර්ගය කියන්නේ ආන්න ඒ වගේ මේ ධර්මයේ හැසිරෙන කෙනා තියෙන ඍජු මාර්ගය කිව්වා ආර්ය ස්ථාංග මාර්ගය. ඒකයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියුවේ පින්වත්නි චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥානය. ඒක තමයි සම්මා දිට්ඨිය කියන එකේ තේරුම. සම්මා සංකල්ප කියන්නේ අපි නෙක්ඛම්ම සංකල්පන පුරුදු කරනවා. භාග්‍යවතුන්සේ වදාළ සතර සතිපට්ඨාන සංකල්පන. ඊළඟ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග 8න් යුක්තයි නම් මේ අංග 8 පුරුදු කරනවා නම් එයා යන්නේ ඍජු මාර්ගය කියලා බුදුරජාණන්සේ වදාලා. ආජානියස්ය ඍජු මාර්ගනේ යන්නේ. ඒක නිසා පින්නතින් කවුරු හරි නිවනට කෙටි මඟක් කිව්වොත් ඒ කෙටි මඟ මොකද්ද? ආර්ය ශ්‍රැංග මාර්ග වෙන මාර්ග නැහැ. වෙන හොයාගෙන යන්න එපා. හැමතිස්සෙම බලන්න ඕනේ අපි ආර්ය ශ්‍රැංග මාර්ගේ ඉන්නවද කියලායි. ඒකට ආර්ය ශ්‍රැංග මාර්ගය තුල තමයි බුදුරජාණන්සේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. සතර සතිපට්ඨානේ පව ඇතුළත් තියෙන ආර්ය ශ්‍රැංග මාර්ගයටනේ. ඉතින් ඒක නිසා බුදුරජාණන්සේ වදාලා ඍජු මාර්ගය යනවා කිව්වා. නොමග යන්නේ නැහැ කිව්වා. ඊළඟට බුදුරජාණන්සේ වදාලා මේ 8 වෙනි කාරණය මෙයා මොකද කරන්නේ දැන් ආජානියස්ය පින්වත්නි හරි වීරියවන්තයිනේ. තමන්ගේ මරණය ගියත් වීරිය අතහරින්නේ නැහැ කිව්වනේ. ආන්න ඒ වගේ කිව්වා මේ ශාසනීය ධර්මයේ හැසිරෙන කෙනා පටන්ගත් වීරිය ඇත්තේ ඒකාන්තයෙන් මේ සිරුරේ. සම් නහර ඇට ඉතුරු වෙතොත් ඉතුරු වේවා. ලේ මස් වියලතොත් වියල ඒවා. පුරුෂ බලයෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යමක් අත්පත් කරගත යුතුද එයට නොපැමිණි වීරිය අත්හැරීමක් නොවන්නේ. ඒතර මේ ශාසනීය ධර්මයේ හැසිරෙන කෙනා වීරිය අතහරින්නේ නැහැ කියනවා. ජීවිතේ ගියත් වීරිය කරනවා කියනවා. බුදුරජාණන්සේ කාලේ එහෙම සංඝයා වීරිය කරා. සමහර සංඝයා වීරිය කරා තමන්ගේ ජීවිතේ ගියත් අපි මේක අතහරින්නේ නැහැ කියලා. දැන් කාශ්‍යප බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා 5 නමක් ආහාර පාන ඔක්කොම අතහැරලා කන්දකුලට ඉනිමගක් බැඳගෙන නැගලා ඉනිමග පෙරළුවා. ආයි බහින්න බෑ. වීරිය කරා. භික්ෂුන් වහන්සේලා දෙනවත් ධර්මය අවබෝධ කරලා අනිත් අය ඔක්කොම මරණයටපත් වුණා. දිවි ලෝකෙ ඉපදුණා. ඒක නිසා පින්වත්නි බුදුරජාණන්සේ වදාලා තමන්ගේ ජීවිතේ ගියත් වීරිය අතහරින්නේ නැහැ කිව්වා. ආජානියස්ය වීරිය අතහැරියේ නැහනේ. ආන්න ඒ වගේ බුදුරජාණන්සේ වදාලා වීරිය අතහරින්නේ නැහැ කිව්වා. එයා මොකද කරන්නේ තමන්ගේ කල්පනා කරනවා මේ ශරීරයේ සම් නහර ඉතුරු වෙතොත් ඉතුරු වේවා.
ලේ මස් වියලතොත් වියලේවා පුරුෂ බලයෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යමක් අත්පත් කරගත යුතුද එයට නොපැමිණි වීරිය අත්හැරීම නොවන්නේ කියලා වීරිය කරනවා කිව්වා. බුදුරජාණන් වදාලා මහණනි මේන්න මේ අංග 8න් සමන්විතයි නම් භික්ෂුවක් ඒ භික්ෂුව ආහුනේයයි කිව්වා. පාහුනේයයි කිව්වා. දක්ඛිනේයයි කිව්වා. අංජලි කරණේයයි කිව්වා. මේ ලෝකෙට අනුත්තර වූ පින්කෙත කිව්වා. ඒතර බුදුරජාණන් වදාලා ඒක නිසා මේන මේ අංග 8 අපේ ජීවිතේ පුරුදු කරගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එතන බලන්න පින්නත් මේ ආජානීය අස්සය උපමා කරගෙන බුදුරජාණන් දේශනා කළේනේ. බුදුරජාණන් වදාලා මේ ආජානීය උපමා කරගෙන අපිට අපේ ජීවිතේ සීලය හදාගන්න, කීකරුකම, ගුණධර්ම හදාගන්න ඕන ආකාරي භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඉතින් ඒක නිසා පින්නත් බුදු කෙනෙක් මේ උපමා වලින් අපිට දේශනා කරන්නේ අපි මේ ධර්ම මාර්ගයේ ගුණධර්ම හදාගන්නට, ගුණධර්ම දියුණු කරගන්න ඕනි ආකාරය තමයි විස්තර කරලා දෙන්නේ. ඉතින් ඒක නිසා පින්වත්නි දැන් ඔබ මේ බුදුරජාණන් වදාළ මේ ආජානි සූත්‍රය දේශනා කළා. ශ්‍රේෂ්ඨ ආජානි අස්සය උපමා කරගෙන ඔබට තාම ආය නැවත සමහරට මේ දේශනාව අහන්න ලැබෙනවා. ඒතර පින්වත්නි මේවා අහලා අපේ ජීවිතේට මේ ගුණධර්ම එකතු කරගෙන මේ අංග 8 ආදී මේ ගුණධර්ම එකතු කරගෙන අපිටත් අපේ මනුස්ස ජීවිතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කරගෙන ධර්මයේ කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කරගෙන ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කරගෙන අපිට මේ විදිහට ගුණධර්ම ඇති කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අපි හැම දිනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. ඉතින් අද දවසේ මේ ස්වාක්ඛාත දායකත්ව ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ ඒ ප්‍රධාන අරමුණ වශයෙන් සඳහන් කරලා තියෙනවා විදේශගතව සිටින නවෝත්තරිදු සහ අංජලි බණ්ඩාර යන දෙපළගේ ඒ අයට උපන් දිනය වෙනුවෙන් තමයි සෙත් ප්‍රාර්ථනා කරන්නට නම්බර 11 ජනපදයේ මීගහතන යන ලිපිනේ පදිංචි පින්වත් සන්ධ්‍යා කුමාරි මහත්මිය ඇතුළු මේ පින්වතුන් හැමදෙනාම එකතු වෙලා. ඉතින් අපි මේ පින්වතුන් රැස් කරගත්ත පින අනුමෝදන් කරමු. පින් කැමති සියලුම දෙවියන්ට පින් අනුමෝදන් වුණු කැමති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවි ආයුෂ වර්ණ සැප බලෙන් වැඩෙත්වා. සද්ධාදී සේක බල ධර්මයන්ගෙන් දියුණු වෙත්වා. දෙවියන්ට දුතුන් ධර්ම අවබෝධය පිණිස මේ පින හේතු වාසනා වෙත්වා කියලා සාදු කියන්නේ. රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්තුන් බලාපොරොත්තු වෙන මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. මිය පරලෝකීය රංජිත් බණ්ඩාර මහත්මයාට, ජිනදාස කලුසිංහ මහත්මයාට, සමන් උදය කුමාර මහත්මයාට, සුදත් අරුණ කුමාර මහත්මයාට, දයා කුමාරනායක මහත්මියට, ධර්මශීලී සහ සුමන බණ්ඩාර යන මේ පින්තුන් හැමදෙනාටත් වී.ඒ. සිරිසේන, වී.ඒ. රූපා ජිනාදරි, වී.ඒ. අජිත් රෝහණ යන සියලු ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙලා ඒ ඥාතීන්ගේ පරලෝක ජීවිත හරි නේද පින්නතු. ඒ අයගේ පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා. මේ පින අනුමෝදන් වෙලා සසර දුකින් අත මිදීමේ වාසනාව උදා වෙත්වා කියලා සාදු කියන්නේ. රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් ඒ උපන් දිනයේදී තිබෙන නවෝත්තරිදු මහත්මයාට, අංජලි බණ්ඩාර මහත්මිය කියන ඒ අයට මේ පින අනුමෝදන් වෙලා ඒ හැම දෙනා ඒ තීර දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. කිසි කරදරයක් බාධාවක් නැතුව සුවසේ ඒ විදේශ කටයුතු වල ඒ කටයුතු කරගෙන යන්න වාසනාව සැලසෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා කියලා සාදු කියනවා. රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ඒ දායකත්වයෙන් දරූ පින්වතුන් බලාපොරොත්තු වන ආකාරයට අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම පින්වත්නි රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දායකත්වය සඳහා ඒ දායකත්වය දැරූ සන්ධ්‍යා කුමාරි මහත්මිය ඇතුළු ඒ නම්බර 11 ජනපදයේ මීගහතන් ලිපිනේ පදිංචි පින්වතුන් හැමදෙනාට මේ සඳහා සම්බන්ධ වුණු උදව් උපකාර කළ හැමදෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ධර්මයේ ශ්‍රවණය කළ මේ පින්වතුන් හැමදෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වතුන් හැමදෙනාටත් මේ පින්වතුන් වල මේ පින්වතුන්ගේ පවුල් වල දුවා දරුවා ඥාති හිත මිත්‍රාදීන් හැමදෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැමදෙනාට මේ පින් අනුමෝදන් වෙලා හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසෙත්වා. මේ පින්වතුන් කරගෙන ධාර්මික කටයුතු ආදිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සුවසේ කරගෙන යන්න වාසනාව සැලසෙත්වා. හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින හේතු වාසනා වෙත්වා. දෛ හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය.
නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය